අද ඇසළ පුරපසළොස්වක පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ දන් දෙන කෙනාට මිනිස් ජීවිතේ වේවා දිව්‍ය ජීවිතේ වේවා ආයු වර්ණ සැප බල කියන දේවල් ලබන්න පුළුවන් කියලා. දන් දෙන සියලු දෙනාට එහෙම ලැබෙනව නෙවෙයි ලබන්න පුළුවන් ඇයට. ඒ සඳහා තව සුදුසුකමක් වුමනා කරනවා. දන් දීම නිසා දන් දෙන කෙනාට ලැබෙන දේ කුමක්ද? ආයුෂ ලැබෙනවා, වර්ණ ලැබෙනවා, සැප ලැබෙනවා, බලය ලැබෙනවා. ආයු වර්ණ සැප බල කියන දේවල් දන් දීමෙහි විපාකයක්. දන් දීම නිසා ලැබෙන දෙයක්. ඒතර බලන්න අපි මිනිසුන් වන අපට ආයුෂ තියෙනවා. වර්ණය තියෙනවා, අලංකාරයක් තියෙනවා නේද? සැපයක් තියෙනවා, බලයක් තියෙනවා, කායික බලයක්, කායික සැපක් තියෙනවා, බලයක් තියෙනවා. මේ කුමක ප්‍රතිපලයද? පෙර දන් දීමෙන් රැස්වෙච්ච පිනක විපාකයක්. එතකොට දැන් අපි දන් දුන්නා. ඒ දානීය විපාක මොනවද? ආයුෂ, වර්ණ, සැප, බල. මේ විපාක අපට කවදද ලැබෙන්නේ? මෙලව පරලොව දෙලෙහිම ඒ විපාක තියෙනවා. නේද? මෙහි මේ දන් දීමෙන් රැස් වෙන පිනෙහි විපාක වැඩි ප්‍රමාණයක් ලබන්නේ කොයි ජීවිතේ? මෙලොවත් පරලොව දෙලෙහිම තියෙනවා නේද? ඒ විපාක වලින් ඔබල වැඩියෙන්ම කැමති වෙන්න ඕන කොයි විපාකේ සාර්ථක කරගන්නද? කොයි විපාකෙන්ද ඔයගොල්ලන්ගේ වැඩි අවධානමක් තියෙන්න ඕන? පරලොව ගැන මීට වඩා උනන්දුවක් තියෙන්න ඕන. මෙලොවට වඩා පරලොව ගැන උනන්දුවක් තියෙන්න ඕන නේද? මොකද දන් දීමේ ලැබෙන විපාක මොනවද? ආයු වර්ණ සැප බල. ඒතර අපිට මේ ජීවිතේ යම් ආයු වර්ණ සැප බල තියෙනවා නේද? ඒතර මේ ජීවිතය ගැන යම් ප්‍රමාණයක සතුටක් අපිට තියෙනවා නේ. ආශයක් තියෙනවා, වර්ණය, සැප බල තියෙනවා. එතකොට මේ ජීවිතයේ ආයු වර්ණ සැප බල වැඩි කරගන්න දන් දීලා අපිට පුළුවන් වේද ඊට වඩා? අපේ වර්ණය වැඩි කරගන්න, සැප වැඩි කරගන්න, කායික බලය වැඩි කරගන්න දැන් දන් දීලා පුළුවන් මේ ජීවිතේ. මේ ජීවිතේ ලැබිලා තියෙන කවදා දුන්නේ වද මේ? පෙර දුන්න දානේ විපාක තමයි මේ දැන් අපි භුක්ති විඳින්නේ. එතකොට මෙලව විපාක මීට වඩා ගොඩාක් දියුණු කරන්න අපට පුළුවන් නේද? මීට වඩා ගොඩාක් දියුණු කරන්න අපට දුෂ්කරයි. අපට වඩා සාර්ථකව දියුණු කරගන්න පුළුවන් ඊළඟ ජීවිතේ නේද? සාර්ථකව දියුණු කරගත යුත්තේ ඊළඟ ජීවිතේ. මොකද මේ ජීවිතේ ලැබුණ දෙයින් අපිට සාහිණිපත් වෙන්න වෙනවා නේද? අපිට දැන් ලැබිලා තියෙනවා ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, ශරීරයක්, සිතක් ලැබිලා තියෙනවා. මේ ලැබුණ දෙයින් දැන් අපිට සාහිණිපත් වෙන්න වෙනවා. අපිට මීට වඩා මේ ලැබිච්ච එක මීට වඩා පාට කරන්න බෑ අපිට. නේද? මීට වඩා මේක දිගු කලක් ජීවත් වේවා කියලා අපිට පුළුවන් ද පතන්න? දැන් අපි පෙර දුන්න එකෙන් අපිට ලැබිලා තියෙනවා ජීවිතේට අවශ්‍ය නියම වෙලා තියෙනවා. ඊට වඩා දීර්ඝ කරන්න අපිට දුෂ්කරයි. නේද? අපිට මේ ලැබිලා තියෙන වර්ණය ඊට වඩා බබලීමකට ගෙනියන්න පුළුවන් නේද අපිට? දුෂ්කරයි. මේ සැප මේ කායික බලය ඊට වඩා වැඩි කරගන්න අපට දුෂ්කරයි නේද? නමුත් අපි සතුට වෙන්න ඕනේ අපි පෙර කළ පිනෙහි විපාක විදිහට අපට දැන් යම් ආයුෂ යම් ආයු වර්ණ සැප බල යම් පමණකින් අපට ලැබිලා තියෙනවා.
අපි පෙර ජීවිතේ කළ පින දුර්වල වෙලා තිබ්බනම් පෙර ජීවිතේ කළ පින දුර්වල වෙලා තිබ්බනම් අපට ලස්සන ඇඳුම් ඇඳලා සරස ගන්නට ලස්සන කයක් නැහැ නේද? එහෙනම් අපට ලස්සන කරගන්නට කොණ්ඩයක් දත් ටිකක් මෙහෙම තියෙන්නේ නෑ නේද? එහෙනම් ඔයගොල්ලෝ සතුටු වෙන්න දන් දීමේ විපාක සැප විපාක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනා දුන්නේ. දැන් අපි ශරීරයෙන් යම් සුවයක් අපිට තියෙනවා නේද? ආයුෂයක් තියෙනවා, වර්ණයක් තියෙනවා, සැපයක් තියෙනවා, කායික හයියක් තියෙනවා. ඒවා දුර්වල වුණා නම් මොකද වෙන්නේ? අපේ ආයුෂ දුර්වල වෙලා යනවා. ඉපදෙලා කෙටි කලකින් මැරෙන මිනිස්සු ඉන්නවනේ. මවගේ කුසේදීම මැරෙන අය ඉන්නවා. බිහි වෙනකොට මැරෙන අය ඉන්නවා. ළමයි කාලේ, තරුණ කාලේ මැදිවි මැරිලා යනවා. නේද? ඒක සපයි දුකයි. දුකයි. එහෙනම් දීර්ඝ ආයුෂ තියෙනවා මේක සපයි දුකයි. සපයි. නේද? එහෙනම් ආයුෂය වැඩි වීම සපට අයිති දෙයක් නේද? එතන ශරීරයේ ලස්සන වර්ණවත් බව සපට අයිති නේද? දුකක් දෙයක. වර්ණය අඩු නම් අවලස්සන වුණා නම් සතුට වෙනවද කවුද? නැහැ. නේද? කායික සැප දැන් සමහර අයගේ ශරීර හරියට අමාරු රිදෙනවා. නේද? කොන්ද රිදෙනවා, බඩ රිදෙනවා, අතපය රිදෙනවා, කකියනවා කියනවා, දත් රිදෙනවා, හිස රිදෙනවා. සමහරගේ වේදනාවක් නැති වෙන්නේ නැහැ නේද? කෙන්දිරි ගගා කොච්චරවත් ඉන්නවනේ. බේත් කරාන හරියන්නේ නැහැ. ඒක සැපයිද? දුක් සහිතයිනේ. නේද? ගොඩාක් කායික වේදනා තියෙන අය ඉන්නවනේ. සැපයක් නැහැ. සමහර අය ඉන්නවා කායික හිම ලොකු වේදනාවක් දැනෙන්නේ නැහැ. සුවය තියෙනවා. නේද? කායික සුවයක් තියෙනවා. ඊළඟට බලන්න සමහර අය ඉන්නවා පුංචි වැඩක්වත් කර කියා ගන්න බෑ. හයි හත්තියක් නැහැ. නේද? ශරීරයට හයි හත්තියක් නැතිකම දුකයි සැපයි. ශරීරයට හොඳට ශක්තිය තියෙනවා. වැඩපොළ කරන්න පුළුවන්. තමන්ගේ උමනා කෙලවල් කර කියා ගන්න පුළුවන්. නේද? සමහර ඉන්නවා කැම වේල කන්නත් බෑ නේද? හයිය නැහැ. කැම වේලක් කාපුවම දුර්වලයි අමාරුයි. නේද? පුංචි දුරක් පයින් යා ගන්න බෑ අමාරුයි කාට. හයි හත්තිය නැහැ. ඒතර ශරීරයේ හයිය නැතිකම කායික බලයක් නැතිකම සැපයි දුකයි. දුකයි. එහෙනම් ආයුෂ වර්ණය සැප බල කියන දේ ඔක්කොම සැපයට අයිති දේවල්. එහෙනම් මේ සැපයට අයිති දේවල් ලැබුණේ මොකකින්ද? පිනක විපාකයක්. කුමන පිනක්ද? දන් දීමෙන් රැස් වෙන පිනෙහි විපාකයක්. ඒ විදිහට තේරුම් ගන්න කෙනා දන් දීම ගැන සතුට ඇති කර ගන්නවා. ඔහු තුළ සතුටක් ඇතිවෙනවා. දන් දීමේ විපාකය ගැන ඔහු සතුටු වෙනවා. එතකොට ඔහු සතුටු වෙනවා අපි පෙර දන් දුන්න අය, අප පෙර පින් කළ අය, ඒ පිනේ විපාකයේ අපට දැන් සුව පහසුව තියෙනවා කියලා සතුටු වෙනවා. එතකොට මේ විදිහට පෙර කළ පිනේ විපාක ගැන සතුටු වෙන කෙනා ඒ සතුටු වෙන්නේ පින ගැන, පිනේ විපාකය ගැන. පිනේ විපාකය ගැන සතුටු වෙන කෙනා යලි පින් කරන්නට කැමති වෙනවා නැකමති වෙනවා. යලි පින් කරන්න ඔහු කැමති. මක් නිසාද? ඒ පිනෙහි විපාකය ඒකාන්තයෙන් සැප ඇති කරන දෙයක් කියලා ඔහු දන්න නිසා. පිනෙහි විපාක සැප උපදවනවා කියලා දන්නේ නැත්නම් ඔහු උනන්දුවෙන් පින් කරන්නේ නැහැ. කරත් ආවට ගියාට කරන්නේ. පිනෙහි විපාක සැප සහිතයි, සැප විපාක උපදවනවා කියලා දන්නවනම් ඒ දැනුම ඔහු සාර්ථකව පුණ්‍ය කර්ම කරන්නට උපකාර කරනවා. දැනුම දුර්වල කෙනාටයි කිසිවක් සාර්ථක කරන්න බැරි. දැන් ගයක් හදුවත් දැනුම දුර්වල නම් ඒ සාර්ථක නෑ නිර්මාණය. නේද? වගාවක් කළා දැනුම නැත්තම් සාර්ථක නෑ වගාව. ඇඳුමක් මහනවා. දැනුම නැත්තම් සාර්ථක නෑ නිර්මාණය. කැම බීමක් හදනවා. දැනුම නැත්තම් ඒක සාර්ථක නෑනේ. ඒතකොට දානයක් දෙනවා.
දානය දානෙහි විපාකයක් ගැන දන්නේ නැත්නම් ඒ දීම සාර්ථක නැහැ. නේද? ඒතර පින ගැන දන්න කෙනා ඒ දැනුම ඇති කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පිනෙහි විපාකයක් ගැන යමෙක් දැනගත්තොත් ඔව් ඒකාන්තයෙන් සතුට වෙනවා. මම නම් ඒකාන්තයෙන් පෙර පින් කළ කෙනෙක්. පෙර පින් කළ නිසා මම මනුෂ්‍ය ලෝකයට ඇවිත් තියෙනවා. මනුෂ්‍ය ලෝකේ මට ආවිෂ වර්ණ සැප බල තියෙනවා. එයින් මම අපවන සුවපහසුවටපත් වෙලා ඉන්නවා කියලා පෙර කළ පින ගැන ධර්මයේ දන්න කෙනා සතුට වෙනවා. එතකොට මේ පින පෙර සාන්තව පිනක් කරගත්ත නිසානේ අපි මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය ආවිෂ මනුෂ්‍ය සැප මනුෂ්‍ය වර්ණ මනුෂ්‍ය බලය අපිට ඇතිලා තියෙන්නේ නේද? අපි පෙර කළ පින අසාර්ථක නම් මනුෂ්‍ය ලෝකයට එන්නේ නැහැ. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිපදලා පෙර සාර්ථකව පින් කරලා තියෙනවා. එනම් බුදුරජාණන් වහන්සේ අපිට යහපත් ජීවිතයකට උපකාර කරලා තියෙනවා. මේ මිනිස් ජීවිතයේ සාර්ථක මිනිස් ජීවිතයක් පිණිස අපට මඟ කියලා දීලා තියෙන්නේ ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පින්දහම් කළ නිසා මෙලොව මිනිස් ජීවිතයක් ලැබලා මෙලොව යලි පින්දහම් කරගන්න පුළුවන් පරිසරයක් අපට ලැබිලා තියෙනවා. නේද? යහපත් දෙමාපියන්, යහපත් ඥාති මිත්‍රයන්, යහපත් ප්‍රදේශවල ජීවත් වෙන්න ලැබෙනවා, බලහන්ට ලැබෙනවා, භික්ෂුන් මුණ ගැහෙනවා. එතන මේ සියල්ල පෙර කළ පිනෙහි විපාක. එතන තේරුම් ගන්න පෙර කළ පිනෙහි විපාකවල ඊ타ත්ම වටිනා අග්‍ර වූ විපාකයේ තමයි ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමයි අපි දැනගන්නේ පිනක් පිනෙහි විපාකයක්. දන් දීම නිසා පින් රැස් වෙනවා. ඒ පිනෙන් ආයු වර්ණ සැප බල ලැබෙනවා. ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ කියලා අපි ඉගෙන ගත්තේ මොකේද? කොහොමද අපි දැනගත්තේ? බණ ඇසීමෙන් නේද? බණ ඇසීමෙන්. දැන් බණ නොඇසූ අය ඉන්නවා මේ ලෝකේ ගොඩක් නේද? බුදුරජාණන් වහන්සේගේ බණ ඇසූ අය ඉන්නේ ටිකයි. බුදුරජාණන් වහන්සේගේ බණ නොඇසූ අය කෝටි සංඛ්‍යාවක් ලෝකේ ඉන්නව නේද? ඒ අය දන්නවද දන් දීමෙන් පින් රැස් වෙනවා? දන් දීමෙන් රැස් වෙන පිනින් ආයු වර්ණ සැප බල ලැබෙනවා. මෙහෙම දැනුමක් තියෙනවද? නැහැ. නමුත් ඒ අය දෙනවා නේද? ඒ අය දෙනවා නේද? ගෙදරට දැන් බලන්න අන්‍යාගමික කෙනෙකුට ගෙදර ගියොත් කෑම ටිකක් තේ ටිකක් දෙනවා. නේද? ඒතර එක දන් දීමක්. ඒ අය දන්නවද මේක දානයක්, මේ දාණයෙන් පින් රැස් වෙනවා, මේ පින මෙලවත් පරලොවත් දෙලොවේ විපාක තියෙනවා, මේ ආයු වර්ණ සැප බල ලැබෙනවා කියලා දන්නවද? දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියලා කියන්නේ සාමාන්‍ය මිනිහාට වඩා ගොඩාක් පුළුල් පිරිසිදු ඊටාම යහපත් දැනුමින් යුක්ත කෙනා. බලන්න දන් දීමෙන් විනක් රැස් වෙනවා. ඒක දන් දීම තමන්ටත් අනුන්ටත් දෙපිරිසම යහපත්. ඒන් පින රැස් වෙනවා. ඒන් මෙලව පරලොව දෙලොවෙහිම සැප විපාක දෙනවා. එතකොට ඒ සැප ආයු වර්ණ සැප බල කියන දේවල් ලැබෙනවා. මේ විදිහට දන්නවා නම් ඔහු ඊට හොඳින් පිළිවෙලකට සකසලා උනන්දුවෙන් ගෞරවාදරයෙන් දානමය පින්කම් කරනවානේ. එතන ඒක දන්නේ නැත්තම් ඒ විපාකයේ ස්වභාවය දන්නේ නැත්තම් එහෙම උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. නේද? දැන් බලන්න පිනෙහි විපාකයක් දන්නවනම් මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයමයි කියලා දන්න කෙනා තුළ බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවාදරයක් ඇති වෙනවනේ. දානයට පෙර දන් දෙනකොට දන් දුන්නට පස්සේ ඔහු තුළ සතුටක් ගෞරවාදරයක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි. ඒ තිසරණයේ කෙරෙහි අපමණ ගෞරවාදරයෙන් තමයි දානයට සූදානම් වෙන්නේ, දානය දෙන්නේ. දන් දීලා ඒ ගෞරවාදයෙන් උසී කරනවා අපි මේ විදිහට දන් පැන් දුන්නා කියලා සීකර ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නොදත් කෙනාට එහෙම සීකිරීමක් තියෙනවා.
නෑ. එකම බත්මානු දෙනවා දෙපිරිසම නේද? බුදුරජාණන් වහන්සේ ධර්මය අපගෙනත් බත්මානු දෙනවන්න නෑ. අනිත් අයත් දෙනවා. ඒ දෙපිරිස වෙනම මොකක්ද? ඒ කරන ක්‍රියාව ගැන සතුටු සිටින්, පැහැදිලි සිටින්, ප්‍රිය ස්වභාවයෙන්, පිනාගිය සිටින්, ගෞරව ආදරයෙන් සිහි කරමින් ඒ විපාක මෙයයි මේ විදිහේ විපාක ගැන තියෙනවා කියලා ඒ දානෙහි විපාක ගැන සිහි කරමින් ඒ විපාක ගැන සතුටු සිටින් තමයි දන් දෙන්නේ. දානෙ සූදානම් වෙන්නේ. දන් දෙන්නේ ඒ විදිහට දන් දීලා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලිව පිනක් පිනේ විපාක ගැන සතුටු සිටින් ඔහු වාසය කරනවා. බලන්නකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ අසූ කෙනා ධර්මයේ නොදත් කෙනා අතර වෙනස ඔබට දැන් තේරෙන්න ඕන නේද? එතකොට වඩා වාසනාවන්ත කෙනා කවුද? දන් දෙන දෙපිරිසක් දැන් අපිට තේරෙන්නේ නැත්නම් ඒ දෙපිරිසෙන් වඩා වාසනාවන්ත කවුද? ධර්මයේ දන්න කෙනා නේද? ධර්මයේ නොදන්න කෙනාට හිතෙන්න පුළුවන් ආඩම්බරයක් ඇති වෙන්න පුළුවන් මම තමයි දෙන කෙනා. මම මෙහෙම දෙන කෙනෙක්. මම මෙහෙම දීලා තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් හිතෙන්න පුළුවන් අපරාධේ මම මේ දුන්නේ එක්ක මට කන්න තිබුණා. නැත්නම් අපේ ළමයින්ට කන්න තිබුණා. නැත්නම් අපිට ඉස්සරහට ප්‍රයෝජන ගන්න තිබුණා. අපරාධ මේ කෙරේ කියලා හිතෙන්නත් පුළුවන්. නේද? ඒතර ධර්මයේ නොදත් කෙනාට ඒක ආඩම්බරයක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ කර දෙය ගැන අසතුටක් වෙන්න පුළුවන්. ධර්මයේ දන්න කෙනාට එහෙම තියෙනවා. ධර්මයේ නොදන්න කෙනා එතකොට ඒ කලත් අර්ථයක් නැහැ නේද? ඒකට අර්ථයක් නැහැ. ඒක ආඩම්බරයේ පිට කරනවා. එහෙම නැත්නම් අපි මේක කළොත් හොඳයි නැත්නම් අපිට මේක හොඳ නැහැ අනිත් අයත් කරනවානේ. අප නැත්නම් අපි සමාජයට ගැලපෙන්නේ නැහැ කොම් වෙන්න පුළුවන්. කියලා ඒ වගේ කරන්න පුළුවන් නේද? එතකොට එයාට ඒකේ නියමාර්ථය දන්නේ නැහැ. පස්සේ පසුතැවෙන්න පුළුවන්. අපිට අගහි වෙනකොට අපරාධ තිබ්බෙක දුන්න දැන් තිබ්බන අපි කනවන්නේ කියලා හිතෙන්න පුළුවන් නේද? ධර්මයේ දන්න කෙනා නේද? කොයිතරම් සතුටින්ද කටයුතු කරලා ගොඩාක් සතුටු වෙනවා. එහෙනම් මේ ධර්මයේ දන්න කෙනා වාසනාවන්තයි කියන්නේ ඒකයි. මක් නිසාද? ඔහුගේ දැනුම ඊටා යහපත්. ඔහුගේ දැනුම ඊටා පිරිසිදුයි. ඔහුගේ දැනුම ඊටා නිවැරදියි. ඔහුගේ දැනුම තමාට අනුන්ට යහපත පිරිසම පවතිනවා. ඒ දැනුමට කියන සම්මා දිට්ඨිය කියලා. ඒ යහපත් දැනුම සම්මා දිට්ඨිය කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්නනා දෙන්නේ. එතකොට ඒ යහපත් දැනුම ධර්මයේ ඉගෙන ගැනීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීමෙන් තමයි මිනිසියෙකුට වේවා දෙවි කෙනෙකුට වේවා ලැබෙන්නේ. දෙවි කෙනෙක් මේ දැනුම ලැබුවොත් ඔහුත් දන් දෙන්න කැමති වෙනවා. අපි අහලා තියෙනවා ශක්‍ර දෙවියන් පවා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා දන් දෙන්න උනන්දු වුණා. මොකද ඒ දන් දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. දන් දීමට අවස්ථාව ලැබෙන්නේ කොහෙද? මනුෂ්‍ය ලෝකේ. මනුෂ්‍ය ලෝකේ ඉන්න අයටයි හිතු ඉද දන් දෙන්න පුළුවන් කමක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන කාලේ. එතකොට මේ ධර්මයන් දන්න දෙවියන් පවා සතුට වෙනවා දන් දීම නම් ඒකාන්තයෙන් යහපත් දෙයක්. නොවනත්තා ඒකාන්තයෙන්ම පහදිනවා ප්‍රශංසා කරනවා දන් දීම ගැන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විදිහට දන් දීම කියන්නේ ඒකාන්තයෙන් සපැදි කරන පුණ්‍ය ක්‍රියාව. බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා දන් දීමෙන් යම් තාක් පින් රැස් වෙන්නේ ඊට වඩා පින් රැස් වෙන දේවල් තව තියෙනවා. බලන්න දන් දීමෙන් මොනවද ලැබෙන්නේ අපට? දන් දීමෙන් රැස් වෙන පින් නිසා මොනවද ලැබෙන්නේ? ආයු වර්ණ සැප බල ලැබෙනවා. ආයු වර්ණ සැප බල කියන දේ තමයි දන් දීමෙන් ලැබෙන්නේ. එතරේ ආයු වර්ණ සැප බල මනුෂ්‍ය ලෝකයේ ආයු වර්ණ සැප බල එහෙම නැත්නම් දිව්‍ය ලෝකයේ ආයු වර්ණ සැප බල කින්දේ ලබන්න පුළුවන්. එතකොට මනුෂ්‍ය ලෝකයේ ආයු වර්ණ සැප බල වලට වඩා දිව්‍ය ලෝකයේ ආයු වර්ණ සැප බල ඉතාම ප්‍රණීතයි. ඊට වඩා ගොඩාක් ප්‍රණීතයි සුවපහසුයි. බුදුරජාණන් වහන්සේ අපට තවදුරටත් පෙන්වලා දෙනවා දානීය නිසා ලැබෙන පින යම් තාක්ද ඊට වඩා ගොඩාක් බල සම්පන්න පින් රැස් වෙන විදිහක් තව තියෙනවා. දැන් බලන්න දානයෙන් ලැබෙන පිනින් අපට ලැබිච්ච දේවල් කොච්චර හොඳයිද නේ? මනුස්ස ලෝකෙ ඉපදෙන්න ලැබුණා. ඊට පස්සේ මනුස්ස ලෝකේ ආයුෂ වර්ණ සැප බල ලැබුණා. ඒතර
ඒ යහපත කොයිතරම් අපට හොඳයිද නේද? පෙර දුන්න දානෙහි විපාක විදිහට අපි දැන් කොයිතරම් සැප සම්පත් ලබනවා නේද? එතකොට මේ දාණයෙන් විපාක විදිහට දෙවියන් අතර දුන්න කෙනා අපට වඩා ගොඩාක් සැප සම්පත් ලබනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දන් දීමේ යම් පිනක් ඇද්ද ඊට වඩා අතිශයින් බල සම්පන්න අතිශයින්ම ප්‍රණීත අතිශයින්ම යහපත් විපාක දෙන පින් තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා දන් දෙන්න හිතන මින්නේ පින බුදුරජාණන්ගේ වචනේ අහන කෙනානේ. බෞද්ධයා දන් දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් සතුටු වෙලා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදිලාමයි. වෙන දෙයකට නෙමෙයි. එතකොට අපතල බල කිරීමක් නැහැ. දන් දෙන්න මිනිස්සු සැදී පැහැදිලි ඉන්නේ නේද? දැන් ඔබත් එහෙමයි. දැන් දානකට ගියාම ඔබ හාල් මෙච්චර කියලා ඇති කියලා හිතෙන්නේ නැහැ. තව මදි කියලා හිතෙනවනේ. නේද? දන් දෙන්න මිනිසුන් පෙළඹෙනකොට දැන් බලන්න ඔය වෙසක් පොසොන් වගේ පින්කම් වලදී මිනිස්සු දන් දෙන හැටි ඇති කියලා හිතෙන්නේ නැහනේ. ඒ ගෞරවයද කරන්නේ? ඒ ශ්‍රද්ධාවෙන් නේද? බුද්ධ වචනේ පිළිපදින්නේ නේද? එතකොට බලන්න බුද්ධ වචනේ පිළිපැදීමෙන් මිනිස්සු දීමට පෙළඹෙනවා. ඒ පෙළඹෙන්නේ ආඩම්බරයට නෙමෙයි, ගෞරවයට නෙමෙයි, බයකට නෙමෙයි, තැති ගැනීමට නෙමෙයි, නම්බුවකට නෙමෙයි, අපවන සතුටේ. ඕගොල්ලෝ ගැන හිතලා බලන්න දන් දෙනකොට සතුටක් නැද්ද? දානෙට සූදානම් වෙන්න සතුටෙන් නේද? ඒ වගේම ගෞරවයෙන් නේද? ගෞරවයෙන් පිරිසුදුයෙන් නේද? පිළිවෙලකට දැන් තමන් කෑමක් හදාන අනුභව කරනවට වඩා කොයිතරම් දානෙට සූදානම් වෙනවද? නේද? ඊටාම ගෞරවාදනේ සකසලා දාන්නේ දෙනවා. එතකොට අපි මේ විදිහේ යහපත් මිනිසුන් යහපත් සිතක් සහිත අය බවට පත් උනේ ධර්මයෙන්මයි. බුදුරජාණන් වහන්සේගේ වචනේ නිසාමයි. බලන්න මේ වචනේ අපි මේ බුදුරජාණන්ගේ වචනේ අපි යහපත් අය බවට පත් කළා නේ. යහපත් අය බවට පත් කළා. ඒතර අපේ සම්පත් අනුන්ට දුන්නට අපි කනගාටු වෙන්නේ නැහැ. අද්භූත මිනිසුන් පිළිවෙන ධර්මයෙන් නේද? නේද? දැන් තමන්ගේ එකක් අනුන්ට දෙනකොට මිනිස්සෙක් සතුටු වෙනවා නම් ඔහු අද්භූත මිනිසෙක් නේද? ඊපස්සේ දීනස් සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන්ගේ ස්වභාවයයි. බලන්නතර ධර්ම ශ්‍රවණයෙන් අපි යහපත් අය බවට පත් වුණා. ඒ යහපත තමාටම විපාක පිණිස පවතිනවා. නේද? මෙලව පරලොව දෙලෙවිම විපාක ඇති කරන යහපත අපට උදව් වෙනවා. බලන්න ඊළඟට කොහොමද බුදුරජාණන් පෙන්නන්නේ? දන් දීමෙන් පින තියෙනවා, සැප විපාක තියෙනවා. ඊට වඩා අතිශයින්ම බල සම්පන්න පින් දැස් වෙන අතිශයින් ප්‍රණීත විපාක තියෙන පින් තිබෙනවා කියලා පෙන්වා දෙනවා. එතකොට ධර්මයේ ඩිංගක් අහලා දන් දෙන්න පෙළඹෙන කෙනා ඒ ධර්මයේ තව තවත් අහුවොත් බුදුරජාණන්ගේ ධර්මයේ තව තවත් අහනවා නම් ඒ ධර්මයේ පහදිනවා නම් ඊළඟට කරන්න තියෙන බල සම්පන්න පින් ඔහු තවදුරටත් කරනවානේ. යම් කෙනෙක් දන් දෙනවා නම් ඒකාන්තයෙන් ඔහු බණ අහලා නේ. ඒ බණ පිළිපදලා. එතකොට දන් දීමට වඩා දන් දෙනවටත් වඩා ඒකත් වඩා පින් දැස් වෙන විදිහවල් තියෙනවා කියලා යම් කෙනෙක් දැනගත්තොත් ඒ පින් දැස් වෙන විදිහවල් කරයිද නැද්ද? කරනවා. ධර්මයේ කෙරෙහි පැහැදිලි නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පැහැදිලිමක් නැති කෙනා එබඳු පුණ්‍ය ක්‍රියා කරන්න පෙළඹෙන්නේ. පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දන් දෙනවට වඩා දානීය පිනට වඩා ඊටාම ප්‍රණීත වූ පිනක් රැස් වෙනවා කියලා පෙන්නනවා සීලය. සීල ආරක්ෂා කිරීම. සීලය තමයි යම්තා ලෝකේ සැප විපාක ඇද්ද ඒ සියලු සැප විපාක උපදවන්න මහ පොළොව වගේ පදනම වෙන්නේ සීලය. මනුෂ්‍ය ලෝකේ යම්තා සැප සම්පත් ඇද්ද ඒ සැප සම්පත් උපදවා දෙන්න අපට මූලික වෙච්ච පින කුමක්ද? සීලය.
එතන මනුස්ස ලෝකයේ යම් රජ කෙනෙක් ඉන්නවා, සිටුවරයෙක් ඉන්නවා, ඊටාම ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා, අතිශයින් සැප සම්පත් විඳින කෙනෙක් ඉන්නවා, කීර්තිමත් කෙනෙක් ඉන්නවා, රූපයෙන් ගොඩාක් අලංකාර, කටහඬ ගොඩාක් මිහිරි, ප්‍රසිද්ධ ජනාදරයටපත් වූ කෙනෙක් ඉන්නවා, දීර්ඝායුෂ ලබන කෙනෙක් ඉන්නවා, භෞතික සම්පත් ගොඩාක් තියෙන කෙනෙක් ඉන්නවා, පරිවාර සම්පත් ගොඩක් තියන අය ඉන්නවා. ගේදුරු ඉඩම කඩම මේ ආදී වස්තු සම්භාර බහුල වශයෙන් තියන අය ඉන්නවා. මේ සියලු සැප සම්පත් කුමකින්ද? කුමක් දෙකට පදනම උනේ? සීලයම. සීලයෙන් තොර වුණා නම් මනුෂ්‍ය ලෝකයේ සැපක් ලබන්නට උට ලැබෙන්නේ නැහැ. එතන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙනවා සීලය කියන්නේ අద్භූත දෙයක්. සීලවන්ත කෙනා අන් අයට වඩා අතිශයින්ම අద్භූත මිනිසෙක්. මක්නිසාද සීලයේ පිහිටි සීලය හොඳින් රකින්න සීලවන්ත කෙනාගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වෙනවා. සීලවන්ත කෙනාගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වෙනවා. ඒතර සීලය තමයි මේ ප්‍රාර්ථනා ඉටු වෙන්න උපකාර වෙන ප්‍රධාන දේ. වාග්ගමවාස වෙන යම් කෙනෙක් දන් පෙන් දෙනවා. ඔහු හිතුවොත් එහෙම අනේ මට මේ මනුස්ස ලෝකේ බල සම්පන්න මිනිස්සෙක් වෙලා ඉපදෙන්න රජ කෙනෙක් වෙලා ඉපදෙන්න ඊළඟ සැරේ. එමෙතන ඊළඟ සැරේ මං ගොඩාක් ලස්සන කෙනෙක් වෙලා ඉපදෙන්න ඕන. මේ විදිහට මිනිස්සුන්ට ප්‍රාර්ථනා තියෙන්න පුළුවන් නේද? එතන මනුස්ස ලෝකේ ඉතාම සැප සම්පත් සහිත කෙනෙක් වෙලා ඉපදෙන්න නැත්තම් කියලා සමහර අයට ප්‍රාර්ථනා ඇතිවනේ. භාගතුන්ස් දේශනා කරන දම්පැන් දෙන එබඳු කෙනෙක් සීලවන්තයි නම් සීලය කිලිට කරගන්න නැත්නම් සීලය හොඳින් පිළිපදලා ඉන්නවා නම් ඒ කෙනාගේ ප්‍රාර්ථනාව එලෙසින් පිට වෙනවා. බලන්න සීලවන්ත කෙනාගේ ප්‍රාර්ථනාවනේ. උතර ඒ සීලවන්ත කෙනා අద్భుත මිනිසෙක්. ඔහු කැමති විදිහේ ප්‍රාර්ථනා ඔහුට ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ වගේම ඒ යම් කෙනෙක් ඉන්නවා දන් පෙන් දෙනවා ඔහු සීලවන්තයි. සීලය හොඳින් පිළිපදා සිටිනවා. ඔහුට හිතුවත් එහෙම මම ඊළඟ ජීවිතේ චාතුම් මහරජක දෙවියන් අතර ඉපදෙන්න ඕන. සතරවරම් දෙවියන් අතර ඉපදෙන්න ඕන. කියලා හිතුවොත් එහෙම ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මක්නිසාද ඒකට හේතුව සීලවන්ත බවයි. ඊළඟට යමෙක් හිතුවොත් එහෙම දම්පැන් දෙමින් සිල්වත් ඉඳලා එයා හිතනවා මම තාවතීස දෙවියන් අතර ඉපදෙන්න ඕන කියලා හිතුවොත් ඒ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මක්නිසාද ඒකට හේතුව සීලවන්ත නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් හිතුවොත් එහෙම දන් පෙන් දෙමින් සීලය තුළ හොඳින් පිහිටා සීලවන්ත ජීවිතයක් ගත කරමින් ඔහු හිතුවොත් එහෙම ඔහු පැතුවොත් මම ඊළඟ ජීවිතයේදී යාම දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ඕන. තුසිත දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ඕන. එහෙම නැත්නම් පරිණිපිත වසවර්ති දිව්‍ය ලෝකේ, නිම්මානති දිව්‍ය ලෝකේ මේ විදිහට මේ දිව්‍ය ලෝක ගැන යමෙක් කල්පනා කළොත් මම මේ බඳු තැනක ඉපදෙන්න ඕන කියලා බුදුරජාණන් පෙන්වා දෙනවා. ඔහු සීලවන්තයි නම් ඒ දම්පැන් දෙන කෙනා සීලය තුළ හොඳින් පිහිටා ඉන්නවා නම් ඔහුගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වෙනවා කියලා බුදුරජාණන් පෙන්වා දෙනවා. බලන්න සීලවන්ත බව දන් දෙනවට වඩා යහපත් නේද? දන් දීමට වඩා යහපත් වෙන්නේ සීලවන්ත භාවය. මොකද ප්‍රාර්ථනා ඉටු වෙනවා. දන් දෙන කෙනාගේ ප්‍රාර්ථනාව එහෙම ඉටු වෙනවා. දන් දෙන කෙනාගේ ප්‍රාර්ථනාව එහෙම ඉටු වෙන්නේ නැහැ. නම් ප්‍රාර්ථනා ඉටු වෙන්න ගොඩාක් මොකද්ද වෙන්නේ? දන් දීම, සිල් රැකීම දෙකම ඕන. දන් දීම පමණ මනුෂ්‍ය සැප ලබන්නට, දිව්‍ය සැප ලබන්නට දන් දීම පමණ උපකාර නොවන බව දැන් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනා දෙනවා යම් කෙනෙක් ඉන්නවා දන් දෙනවා. හැබැයි ਉਹ සිල් රකින්නේ නැහැ. දැන් අපි කලින් ඉගෙන ගන්නද දන් දීමේ විපාක මොනවද? දන් දීමේ විපාක මොනවද? ආයු වර්ණ සැප බල. ඒතර ආයු වර්ණ සැප බල කියන විපාක වඩා සැප විපාක බවට පත් කරන දව වෙන කුමක්ද? සීලය. සීලයෙන් තමයි දානේ විපාක ප්‍රණීත බවට පත් කරන්නේ. එහෙම නැත්නම් සීලවන්ත නැති කෙනා දන් දුන්නා කියලා උට මනුෂ්‍ය ආයු වර්ණ සැප බල ලබන්න බෑ.
සීලය නැති කෙනෙක් දන් දුන්නා කියලා ඔහුට දිව්‍ය ආයු වර්ණ සැප බල ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සීලයක් නැති කෙනා දන් දුන්නාම ඔහුට ඊළඟ ජීවිතයේ ආයු වර්ණ සැප බල ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ තිරිසන් ලෝකෙදී කියලා පෙන්වා දෙනවා. හරක් විදියට, සුනකයෝ විදියට ඊළඟට අස්සයෝ වෙලා, අලියෝ වෙලා අන්න ඒ වගේ සතුන් විදියට ඉපදිලා තිරිසන් ලෝකයේදී ආයු වර්ණ සැප බල ගරු බුහුමන් ලබන්න පුළුවන් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙනවා. එතකොට දන් දෙන කෙනා එයින් ලැබෙන සැප විපාකය ප්‍රණීත දෙයක් බවට පත් කර ගන්නට නම් ඔහු කුමක්ද කළ යුත්තේ? එහෙම කිව්වම නම් ටිකක් අකමැතිනේ නේද? ඒකට ටිකක් මැලි වෙනවනේ. ඒකට ටිකක් මැලි වෙනවා. ඒක තමයි අරුබුදේ. ඒක තමයි අරුබුදේ. දන් දෙන කෙනාගේ සද්ධාව ඒ මට්ටමින් අද කාලේ නතර වෙලා තියෙනවා. දැන් අපට දන් දෙනකොට අපට උපකාරයක් ඔයගොල්ලෝ කරා. එහෙනම් අපිත් ඔයගොල්ලෝ උපකාරයක් කරන්න ඕනේ. මොකද උපකාරය ඔයගොල්ලෝ දන් දීමෙන් විතරක්ම සයන්පත් වෙන්න එපා. දැන් බලන්න බුද්ධ වචනේ අපි පිළිගන්නවා. පිළිගන්න අපි හිතනවා දන් දෙන කෙනාට ආයු වර්ණ සැප බල ලැබෙනවා. නමුත් ඒ ආයු වර්ණ සැප බල දැන් ඕගොල්ලන්ගේ ආයු වර්ණ සැප බල ඊළඟ ජීවිතේ කොහෙ ලැබුණොත් හොඳ? අඩු ගානේ මනුෂ්‍ය ලෝකෙවත් එන්න ඕන නේද? දැන් මනුෂ්‍ය ලෝකේ සැප ඇද්ද ඕගොල්ලන්ට? මේ සැප ඇද්ද? දැන් ඕගොල්ලෝ උයාගෙන කැම ටික දෙවෙලක් කන්න පුළුවන්. කුණු වෙනව නේද? කුණු වෙනව නේද? ඒ සැප හොඳයිද? ඕගොල්ලන්ගේ ශරීර බලන්න කොච්චර වෙහෙසයිද මහන්සිද ඉඳගෙන ඉන්න බෑ රිදෙනව නේද? පොඩි වෙලාවක් ඉඳගෙන රිදෙනව නේද? නැද්ද? යෝධ බලද ඕගොල්ලන්ට? මේ කන්ද නැගලා කොච්චර අමාරුද නේ? එහෙනම් බලන්න මනුස්ස ආයු වර්ණ සැප බල පොඩ්ඩයි නේද? ඇද්ද ඒ ටික? ඇතිද? එහෙනම් හිතන්න මනුස්ස ලෝකයේ කියන සුගති ලෝකයේ තියෙන ආයු වර්ණ සැප බල මෙච්චර දුක් සහිතයි තා. මේ සැපයි කියන බත් වේල උපදව ගන්න කොච්චර දුකෙන්ද? සැපයි කියන ඇඳුම පැළඳුම කොච්චර දුකෙන්ද අපි පරිහරණය කරන්නේ? මේක දුවිල්ලක් කරනකොට අපිට වේදනාවක් පිහියක් පිහියෙන් ඇනුනා වගේ රිදෙනවා නේද මේ ඇඳුමක් ඉරුණාම? බෙල්ල කැපුවා වගේ අමාරුයි නේද මාලයක් අරුංගලක් නැති වුණොත්? ඔගලේ ගෙදර තියෙන විදුරුවක් කෝපයක් කැඩුණොත් අතපය කැඩුණා වගේ රිදෙනවා නේද? එහෙනම් මේ මනුස්ස ලෝකයේ ආයු වර්ණ සබල සැප සහිත තන දුක් තියෙනවා නේද? එහෙනම් ඔබලා හිතන්නේ දුක් සහිත තිරිසන් ලෝකයේ ආයු වර්ණ සැප බල කොයි වගේද? කොයි වගේද? දැන් ඕගොල්ලන් රසට විහිරට කැම ටිකක් හදාන පිගානේ බෙදාන මේසේ වාඩිලා අනුභව කරනවා. ගෙදර ඉන්න සුනකයා, ගෙදර ඉන්න බල්ලට ලැබෙන සැප අපි විඳින දේෙන් කෝටින් එකක්වත් නැහැ නේද? දැන් ඔබට තේරුම් ගන්න ඔබ පිළිගන්නවද මේ දන් දීලා විතරක් මදි කියලා? දන් දීලා විතරක් මදි කියලා පිළිගන්නවද? තමන් ගැන තමන්ට අනුකම්පාවක් තියෙන්න අපි කොහෙට යයිද කියලා අපිට හිතෙන්න ඕන නේද? දැන් අපි ඇඳුම් ඇඳලා හිටියට ඊළඟ ජීවිතේ ඇඳුම් අඳින ජීවිත නැති වෙනවා. දැන් සත්තු වෙනවා නිර්වාසයෙන් ඉන්නේ. ප්‍රේත ලෝකේ මොකුත් නැහැ. නේද? ඉතින් අපි මේව අහලා තියෙනවනේ බලන්න. කොච්චර අපි අහනවද තිරිසන් ලෝකේ ගැන, ප්‍රේත ලෝකේ ගැන, නිරය ගැන අහනවා නේද? කියනවා. නමුත් අපිට ඒබඳු ලෝකවලට නොයන ජීවිතයක් හදාගන්න උනන්දුව මදි. ඒ නිසා තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්නන්නේ කොහොමද? දන් දීමෙන් දැස් වෙනවා යම් පිනක් ඊට වඩා බල සම්පන්න පිනක් දැස් වෙනවා සිල් ආරක්ෂා කිරීම. එතකොට අපි දන් දෙන්න පුරුදු වෙන්න ඕන, සිල් රකින්නත් පුරුදු වෙන්න ඕන. එතකොට
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සීලය ගිහි කෙනාට තියෙනවා දෙවිදියක් වෙනවා. නිති පංච සීලය උට පෙන්වනවා. ඒ කියන්නේ නිතරම පංචශීල ආරක්ෂා කරගෙන ඉන්න ඕන. පංචශීල ආරක්ෂා නොකළොත් ඔහු දුස්සීල භාවයටපත් වෙනවා. දුස්සීල කෙනා කොහෙද යන්නේ? දුස්සීල කෙනා මෙලොව දුක් විඳලා පරලොව කොහෙද යන්නේ? ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ නිරේපදෙනව නේද? ඒවා අපිට සිහි වෙන්න ඕනේ. ඒවා අපි සිහි කරන්න ඕනේ. දුස්සීල කෙනා දුකේ ඉපදෙනවා. ඒතර දුස්සීල භාවය කියන ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය. කරුණු පහක් නේද? ඒතර සීලවන්ත බව කියන්නේ ප්‍රාණඝාතය අතහැරලා, සොරකම් අතහැරලා, වැරදි කාම සේවන අතහැරලා, බොරු කීම අතහැරලා, මද්ද්‍රව්‍ය භාවිත කිරීම අතහැරලා වාසය කරනවා. එතකොට ඒ සීලවන්ත භාවයේ නොකැඩී තියෙන්න ඕන. දැන් ඔයගොල්ලන්ට හිතෙන්න බලන්න අපි යෝග කරන්නේ නැහැ කියලා. ඇත්ත. නමුත් ඒක කැඩෙන ඉඩ කඩක් තියෙනවා. අපි හිතමු ඔයගොල්ලෝ සතියක් කන්න ලැබෙන්නේ නැහැ. බඩගින්න ඉන්නකොට දැන් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන එහෙනම් නොදුන් දේ නොකර ඉන්න පුළුවන් වෙන්න ඕන. නමුත් මේ සීලවන්ත භාවය කැඩෙන අවස්ථාවක් ආවොත් අන්න එතෙන්දී පවා නොකැඩී තියාගන්න පුළුවන් වෙන්න ඕන. සමහර කියනෝනේ මම කුසගින්න නිසා හොරකමක් කළා. ආත්මාරක්ෂාව සඳහා කෙනෙක් මැරුවා. කොහොම කියවනේ? අයුක්තියට විරුද්ධව වැඩ කරා. ඔය වගේ විවිධ හේතු වෙනලා ශීලවන්ත භාවයේ පළුදු කරනවා සමහර. ඊළඟට කියන උත්සවයක් නිසා බිව්වා. යාළුවෝ සතුටු කරන්න බිව්වා. යාළුවෝ ආවම මොකද කරන්න බෑ ඉතින් එදාට බිව්වා. ඒ වෙනකන් අවුරුදු නිසා බිව්වා. දුවගේ උත්සවය නිසා බොන්න වුණා. දුක හිතන බිව්වා. මේ මොකෙකදී කියනවනේ. එතකොට මේ හැමදාම බීලා ඉන්නවා කියලා නෙවෙයි කියන්නේ කලාතුරකින්. කලාතුරකින් උනත් සීලේ පළුදු වීම සුගතිය අහිමි කරන්න හේතු වෙනවා. දුගතියට හේතු වෙනවා. මක්නිසාද යම් පවක් කළොත් එහි විපාක අහුසි වෙලා යන්නේ නැහැ. ඉබේම. නිකන් අහුසි වෙන්නේ නැහැ. ඒ විපාක නොදී ඒක අවසන් වෙලා යන්නේ නැහැ. විපාක දෙනවා. ඒතර මේ දුවගේ උත්සවයටයි මම බිව්වේ දුව සතුටු කරන්න. නැත්තම් නෑය වාපුවාම ඒගොල්ලන් සතුටු කරන්නයි මම බිව්වේ. අවුරුද්ද නිසා බිව්වේ. ඒ හේතු සාධාරණයිද? එහෙම සාධාරණයක් කර්මයට නැහැ. ඒ සාධාරණ අසාධාරණකම් තියෙන ඔක්කොම නවකතා, කෙටි කතා, චිත්‍රපටි, ටෙලි නාට්‍ය එහෙම ඒ වගේ සාමාන්‍ය මේ පෘථග්ජන ලෝකයට අයිති දේවල් තමයි සාධාරණයි අසාධාරණයි වගේ දේවල්. කර්මයක් එක්ක සාධාරණ අසාධාරණකම් බේරන්න බෑ. කර්මයක් කළොත් ඒ විපාකය ඔහුට විඳින්න වෙනවා. ඒ නිසා කොමන හේතුවක්වත් සිල්පද බිඳගන්න හේතු නෙමෙයි. හේතු නැහැ. ඒ නිසා පංචශීලය නොබිඳ ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. පංචශීලයේ නොබිදී ආරක්ෂා වීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ උපාසක උපාසිකාවන්ට පොහොයට අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරන්න කියලා කියන්නේ. පොහොයට අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනාට පංචශීලයේ නොබිදී තියාගන්න පුළුවන්. දැන් බලන්න වටිනා ආභරණ තියෙනවා. ඒ වටිනා ආභරණය සුරක්ෂිත කරගන්න ඕනේද? වටිනාකම ආරක්ෂා කරන්න අපි යම් ආරක්ෂිත තැන් වල තියෙනවද? මුදල් වටිනා දේ නිකන් එලිමහනේ දාලා තියන්නේ නේද? නේද? සේෆ් වල දාලා, කබඩ් වල දාලා වහලා තියවනේ. ආන් ඒ වගේ තමයි සීලය ඊටාම වටිනා දෙයක්. පංචශීලය කියලා කියන්නේ දුගතියෙන් නිදහස් වීමට තරම් උපකාර සහිතයි. සුගතිය උපදීන උදව් වෙනවා. නිවන අවබෝධ කරගන්නත් උදව් වෙනවා. ඒක අතිශයින් වටිනා දෙයක්. ඊටාම වටිනා දෙයක්. ඒ වටිනා දේ සුරක්ෂිත කරන්න උපකාර වෙන්නේ පොහොයට අටසිල් සමාදන් වීම. පොහොයට අටසිල් සමාදන් නොවන කෙනාට පංචශීලය සුරක්ෂිත කරගන්න බෑ. මොකද අනිත් දවස්වල යා වැඩමුළු කරන්න වෙනවනේ. නේද? ගමේ, රටේ, නගරේ යන්න වෙනවා, වැඩ කරන්න වෙනවා, මුදල් හම්බ කරන්න වෙනවා. එතකොට සීලය රැකගන්න දුෂ්කරකම් ඇති වෙනවා.
අන්නේ දුෂ්කරකම වළකලා සීලේ රකින්න පහසුවක් ඇති කර දෙනවා. කොහොයට අටසිල් සමාදන් වෙලා විවේකීව රහතන් වහන්සේ අනුකරණය කරමින් වාසය කිරීම. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මය හොඳින් පිළිඅරගෙන පංචශීලයේ සුරක්ෂිත කරගන්න උත්සාහ කරන්න. පංචශීලයේ සුරක්ෂිත කර ගැනීම පිණිස පොහොයට අටසිල් සමාදන් වෙලා රහතන් වහන්සේ අනුකරණය කරමින් පොහොය දවස ගත කරන්න ඕන. එතකොට තම තමන්ගේ නිවෙස්වලම සිල් සමාදන් වෙලා ඉන්න. එතකොට ඒ ගෙවල් අලංකාරයි නේද? තමන්ගේ ගෙදර සිල් සමාදන් වෙලා ඉන්නකොට ඒ දෙමාපියන්ට දරුවෝ ගරු කරනවා, දරුවන්ට දෙමාපියන් ප්‍රිය කරනවා. එකිනෙකට ප්‍රිය බවක් ඇති වෙනවනේ නේද? ඒ නිසා තමන්ගේ ගෙදරම සිල් ආරක්ෂා කරගෙන එහෙම ඇවිදින්න ඕනේ නැහැ. ගොඩාක් ජනයා ඉන්න තැන්වල ගිහින් හිටියොත් මුකුත් කරන්න බෑ. මුකුත් කරගන්න බෑ. ගෙදර ඉන්නවට වඩා අමාරු වෙන්න පුළුවන් ඒක. ඒක ඉතින් ගෙදරදීම පුළුවන් නම් සිල් ආරක්ෂා කරගෙන හොඳින් ඉන්න. එදා ටීවී බලන්න නැතුව රාග කෑම හදන්න අවශ්‍ය නැහැ. ඒ විදිහට පුරුදු වෙන්න. උතර උට ටික කලකින්ම තමන්ගේ ජීවිතය ගැන තමන්ටම සතුටක් ඇති වෙවි. අපි වාසනාවන්තයි කියලා. මනුෂ්‍ය ලෝකේ ඊටම වාසනාවන්ත ජීවිතයක් අපිට තියෙනවා තේරෙයි. ඉතින් බුදුරජාණන් පෙන්වා දෙනවා මේ සීලය දන් දීමේ පිනට වඩා සීලෙහි පින බලවත්. මක්නිසාද ඒ සීලෙහි පින බලවත්? තමන් ප්‍රාර්ථනා කළොත් යමක් ඒක ලබන්න පුළුවන් උන්ට. දානය දුන්න ඵලයට ඒක ලැබෙන්න බෑ. ලැබෙන්නේ නැහැ. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඊළඟ තවදුරටත් පෙන්වා දෙනවා සීලවන්ත කෙනා දන් දෙමින් යමක්ද පතන්නේ ඒ ලබන්න පුළුවන්. එතකොට සීලවන්ත කෙනා බුදුරජාණන් වහන්සේගේ වචනය අහමින් ඒ වචනේ පිළිගනිමින් නේද දන් දෙන්නේ සිල් රකින්නේ ඒකම කරන්නේ. එතකොට ඒ විදිහට කටයුතු කරද්දී ඔහුට සීලේ නිසාම සිතේ පහසුව ඇති වෙනවා. සීලේ බිඳගන්න කෙනාගේ සිතේ පහසුව නැති වෙනවා. දැන් මෙහෙතන මත්පැන් බොන කෙනෙක් ඉන්නවා. මත්පැන් බොන කෙනාගේ සිතේ පහසුවක් එනවද අපහසුවක් එනවද? ඔව් පසුතැවෙනවනේ. ඔවුන්ට තමන්ගේ දරුවට මොන දෙන්න බෑ, බිරිඳට මොන දෙන්න බෑ, ඥාතින්ට මොන දෙන්න බෑ. කොම් වෙනවනේ. ඒ කොම් වෙනෝගේ සිත පීඩාවටපත් වෙනවා. ඒ වගේ තමයි බොරු කියන කෙනා කොම් වෙනවා. ඔහුගේ සිතට පීඩාවක් එනවා. වැරදි කාම කරන කෙනා කොම් වෙනවා. ඔහුගේ සිතට පීඩාවක් එනවා. සොරකම් කරන කෙනා කොම් වෙනවා. ඔහුගේ සිතට පීඩාවක් එනවා. සතුට මරන කෙනා කොම් වෙනවා. සිතට පීඩාවක් එනවා. ඒ කියන්නේ ඔහුගේ සිත පසුතැවෙනවා. ඔව් hina වෙන්නේ බොරුවට ඇත්තට hina වෙන්න උන්ට බෑ. සිතේ පසුතැවීමක් ඇති වෙනවා. යම් කෙනෙක් දුස්සීල භාවය අතහැරලා සීලයට පැමිණුම් පස්සේ ඔහුගේ සිතේ පසුතැවිල්ල නැති වෙනවා. සිත ප්‍රබෝධයටපත් වෙනවා. සිතේ ප්‍රබෝධයත් එක්ක ඔහුට කයින් සුවය දැනෙනවා. සිතෙන් කයින් සුවය සතුට ලබන කෙනෙක් බවට පත් වෙනවා. දන් දෙමින් සිල් ආරක්ෂා කරන කෙනා. ඔහු ප්‍රබෝධජනක ජීවිතයක් ගත කරනවා. තමන්ගේ ළමයි එක්ක වේවා බිරිඳ ස්වාමී අතර වේවා ප්‍රියශීලී භාවයටපත් වෙනවා. ඥාතීන් අතර ප්‍රිය භාවයටපත් වෙනවා. ගමේ රටේ ප්‍රිය භාවයටපත් වෙනවා සීලවන්ත කෙනා. එතකොට මේ කටයුතු ක්‍රියාශීලී බවටපත් වෙනවා. ඔහු කරන කටයුතු සාර්ථකත්වයටපත් වෙනවා. ඒ නිසාම ඔහුගේ භවභෝග සම්පත් වැඩෙනවා. තියෙන භවභෝග ආරක්ෂා වෙනවා. ගේ දොර ආරක්ෂා වෙනවා. දන් දෙමින් සීල් රකින්න කෙනා. ඇයි එහෙම වෙන්නේ? ඒ සීල් රකින්නකොට එයාගේ සිත පසුතැවීමෙන් ඈත් වෙනවා. පසු නොතවෙන සිතක් නැති වෙනවා. ඒ නිසා ඔහු කරන කින කටයුතු සාර්ථකත්වයටපත් වෙනවා. භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා, දියුණු වෙනවා. තමන්ගේ නිවසේ සහ අනිකුත් ඥාති මිතුරන් අතර ප්‍රිය භාවය ඇති වෙනවා. නිරුක් බව, නිරෝගී බවට ඇති වෙනවා. එතකොට දානය, සීලය, එබඳු ආනිසංස මෙලොවදීම උට ඇති කරලා දෙනවා. ඒ විදිහට උට සුව පහසු ජීවිතය ලැබෙද්දී ඔහුට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා මේ පහසු ජීවිතය ලැබෙන්නේ කියලා. ඒතර තවදුරටත් ඔහු ධර්මය අහද්දී ඔහු ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය ධර්මය ඔහුට තේරෙන්න පටන් ගන්නවා. මක් නිසාද? ඔහුගේ සිත යහපත් නිසා. සීලවන්ත කෙනාගේ සිත නොපිරිහෙ පසුතැවෙන්නේ නැති නිසා චතුරාර්ය සත්‍ය ධර්මය ඔහුට තේරෙන්න ගන්නවා. දැන් ගොඩක් අය බණ අහනවා, බණ තේරෙන්නේ. බණ තේරෙන්නේ නැති නිසා
ඔහුට හිතනවා මේක අවබෝධ වෙන්නේ නැහැ. ඉබේ අවබෝධ වෙන්නේ නැහැ බං. ඉබේ අවබෝධ වෙන්නේ නැහැ. නේද? රසින් දෙමින්නවා ඉබේම හරිනවා නෑ. ඉතින් බණ අහනවාම අපට තේරෙන්නේ නැහැ නේ කියලා. බණ අහනවා අපට අවබෝධ වෙන්නේ නැහැ කියලා. මොකද? අහන බණ පිළිපදින්න ඕන. දන් දෙන්න ඕන, සිල් රකින්න ඕන. සිල් රකින්නකොට තමයි සිතේ පසුතැවීම අයින් වෙලා සිත පහසුවටපත් වෙනවා. එතකොට අසු ධර්මයේ තේරෙනවා. කුමක්ද චතුරාර්ය සත්‍ය? ආර්ය සත්‍ය තේරෙනවා. ඒතර ආර්ය සත්‍ය තේරෙන කෙනාට සිහි වෙනවා බුදුරජාණන් වහන්සේ වයසට යන එක, ලෙඩ වෙන එක, මරණයටපත් වීම ගැන කියපු දේ තේරෙන්න ගන්නවා. ඉපදීම ගැන කියපු දේ තේරෙන්න ගන්නවා. ඒතර උට සිහි වෙනවා භාගතුන් වහන්සේ දේශනා කළා ඉපදුන කෙනාට නොමරී සිටීමක් නැහැ. ඉපදුන කෙනා වයසට නොගොස් සිටින්නේ නැහැ. ඉපදුන කෙනා ලෙඩ වීමටපත් වෙනවා. ඉපදුන කෙනාට ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලට මුහුණ දෙන්න වෙනවා කියලා උට සිහි වෙනවා. ඒ විදිහට ධර්මයේ සිහි වෙන්නේ කොහොම කෙනාටද? සිත පහසුටපත් වෙන කෙනාට. සිත පහසුටපත් වෙන කෙනාගේ සිත ධර්මයට අනුව හිත පවතිනවා. සිත අපහසුටපත් වෙලා ධර්මයේ හිතේ පවතින්නේ නැහැ. ඒ අපහසුටපත් වෙන කෙනා තුළ තියෙන පසුතැවීම, බය වගේ දේවල්. ලැජ්ජාව ඒ වගේ දේවල් තියෙනවා. ඇයි අපහසුටපත් වෙන්නේ සිත? දුස්සීලවන්ත භාවය. සීලය හොඳින් පිළිටා නැහැ. සීලය හොඳින් පිළිටා නැත්නම් ඒ සිතේ පසුතැවීම තියෙනවා. එතකොට ධර්මයේ සිහි වෙන්නේ නැහැ. සීලය හොඳින් පිළිටලා නම් ඔබේ සිතේ ධර්මයේ පිළිටනවා. කුමක්ද ධර්මයේ? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන සියලු දුක් හට ගන්නවා. එතකොට ඒ ඉපදීම මනුෂ්‍ය ලෝකේ නම් මිනිස් ලෝකේ ඉපදුනත් ජරාවටපත් වෙනවා. ලෙඩ වෙනවා. මරණයටපත් වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. අප්‍රියයන් හා එකතු වෙනවා. ශෝක කිරීම, වැළපීම්, දුක් දුම්නස් වලට උදුර වෙනවා කියලා අපට සිහි වෙනවා. ඔව් කල්පනා කළොත් දෙවියන් අතර ඉපදුනා එච්චරයි. ඇයි බලන්න? ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා යොද සීවෙන්නේ. ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස හට ගන්නවා. මනුෂ්‍ය ලෝකයේ ඉපදුනොත් ඒ ජරා මරණ දුක් දෝමනස් තියෙනවා. දෙවියන් අතර ඉපදුනොත් ඒ ජරා මරණ දුක් දෝමනස් තියෙනවා. බ්‍රහ්මීන් අතර ඉපදුනොත් ඒ ජරා මරණ දුක් දෝමනස් තියෙනවා කියලා උඩ තේරෙනවා. ඔව් පිළිගන්න. මේ ලෝකේ යම් තැනක ඉපදීමක් ඇද්ද? ඒ ඉපදුනේ යම් තැනකද? කොහේ ඉපදුනත් ජරා මරණ දුක් දුම්නස් තියෙනවා කියලා උට තේරෙනවා. ඒ තේරෙන්නේ කොහොම කෙනාටද? සීලවන්ත කෙනාටයි. සීලයේ තුල හොඳින් පිහිටා සිටින කෙනාගේ සිත පසුතැවෙන්නේ නැති නිසා, සිත පීඩාවටපත් නොවෙන නිසා, ඒ සිත පිරිසිදු නිසා, පිරිසිදු සිතකින් ඉන්න කෙනාට අසු ධර්මය සිහි වෙනවා. ඒක ස්වභාවය. එහෙනම් තේරුම් ගන්න අසු ධර්මයේ සිහි නොවෙනවා නම් මොකද හේතුව? මොකද හේතුව? සීලවන්ත ජීවිතය දුර වෙලා. සීලවන්ත කෙනාගේ සිත පසුතැවෙන්නේ නැහැ. ඔහුගේ සිතේ ප්‍රබෝධය තියෙනවා. භාගතුන් වහන්සේගෙන අපමණ සතුට තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිසා අපට මේ වාසනාවන්ත ජීවිතය ලැබුණේ කියන සිහි කිරීමට තියෙනවා. එතකොට ඔහුගේ සිත තව තවත් ප්‍රබෝධයටපත් වෙනවා. ඌට කැම ටිකක් නැහැ කියලා, ඇඳුමක් දුරවලයි කියලා ඒවයින් කනගාටු කරන්න උට බෑ. ඌ කනගාටු වෙන්නේ නැහැ. ඌට මේ ගම් වතුර ගැහුවා, ලෙඩ වුණා, නාය ගියා. මේ වගේ දේවල් නම් ඔහුගේ හිත පෙළන්න බෑ. මක්නිසා ඔහුගේ සිත පහසුටපත් වීමාර. සීලේ නිසා පහසුටපත් වෙන සිත බාහිර සාධකයකින් පෙළන්න බෑ. බාහිර සාධකයේ කොච්චර ප්‍රණීතව ලැබුණත් දුස්සීල කෙනා පහසුවෙන් ඉන්නේ නැහැ. එහෙනම් රජ මාලිගාවක් තිබ්බම පහසුවෙන් ඉන්න ඕනේ නේද?
රාජමාලිගාවක් තිබුණත් පහසුවෙන් ඉන්න බෑ. සිත පහසුටපත් වෙලා නැත්නම්. පැල්පතක් තිබුණත් පහසුවෙන් ඉන්න පුළුවන් සිත ප්‍රබෝධයටපත් වෙලා නම්. සිත ප්‍රබෝධයටපත් වෙන්නේ සීලය තුල පිහිටීමෙන්මයි. ඒතර සීලය තුල පිහිටපු කෙනාගේ සිත ඊටාම යහපත්, ඊටාම ප්‍රබෝධයෙන් යුක්තයි. ඔහුට බුදුරජාණන් වහන්සේ ගැන මතකයි, බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම ඔහුගේ තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන සිහි වෙන කෙනාට බුදුරජාණන් වහන්සේ පිළිබඳ ධර්මයේ සිහිවීම ඒකාන්තයෙන් සිදු වෙන දෙයක්. ඔහුට සිහි වෙනවා බුදුරජාණන් වහන්සේ මේ විදිහයි ධර්මයේ කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ජීවිතය ගැන කියලා දුන්නේ කියලා ඔහුට සිහි වෙනවා. ඔහුට සිහි වෙනවා ඉපදුන කෙනාට ජරා මරණ වලින් තොර දෙයක් නැහැ. දැන් අපි ඉපදුනා අපට ජරා මරණ වලින් තොර මොනවද තියෙන්නේ? දැන් මේ තරුණ ළමයින්ට තේරෙන්නේ නැතුව ඇති. තේරෙන්නේ නැති නිසා බලන්න මේ වයස්කෙකුත් අය දිහා. එතකොට තේරෙයි අපිටත් ඔච්චර තමයි. ඔයිට වඩා දෙයක් නැහැ. වයස්කෙකු කට්ටිය බලන්න අපිට මොනවද ඉතුරුනේ? දිරපු ශරීරේ ජරාව පමණයි. ඊළඟට මොනවද අපට ලැබෙන්නේ? මරණය. මරණයෙන් තොර යමක් ලබන්න ලැබෙන්නේ නැහැ ඉපදුන කෙනාට. නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න කෙනා කියලා කියන්නේ සීලේ පිහිටා ඉන්න කෙනාටයි. සීලේ පිහිටා ඉන්න කෙනාට ඒ ධර්මයේ ස්මරණය වෙනවා, මතකයට වෙනවා. සීලේ නැති නිසා තමයි ධර්මය අහනවා මතක නැහැ. එයා හිතන්නේ කටපාඩමක් නැහැ කියලා. කටපාඩමක් ඕනද ජරාවටපත් වූ දුකයි කියලා හිතන්නේ. ඉපදුන කෙනා මැරෙනවා කියලා හිතන කටපාඩමක් ඕනද? ඈ? ඉපදීම නිසා ජරා මරණ දුක් දුම්නස් තියෙනවා. කොහේ ඉපදුනත් දුකටපත් වෙනවා කියලා හිතෙන්න කටපාඩමක් ඕනද? භාෂාව දැනගන්න ඕනද? දැන් හිතනවා අපිට පාලි භාෂාව දන්නේ නැත්නම් මේක බෑ කියලා. එහෙම නැතිනවා. මොකද අදුපාඩුව? පහසුවටපත් වූ සිතක් නැතිකම. තැන්පත් සිතක් නැතිකම. ඇයි අපේ සිත තැන්පත් නොවෙන්නේ? සීලෙහි නොපිහිටා සිටින නිසා. ඇයි සීලෙහි නොපිහිටා සිටින්නේ? පොහොයට උපෝසතය කරන්නේ, පොහොයට සිල් ගන්නෑ. රහතන් වහන්සේලා අනුකරණය කිරීමෙන් වාසය කරන්නේ නැහැ. එතකොට පංචශීලයේ රැක ගන්න බෑ. පංචශීලයේ බිඳින ස්වභාවයෙන් යුක්තයි. වීදුරු වාදනය වගේ. කොයි වෙලෙත් කැඩෙන්න සූදානම් නේ? වීදුරු වාදනයේ ආරක්ෂාවෙන් සූදානම්, කැඩෙන්න බිඳින සූදානම්. ඔන්න ඔය වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ වචනය පිළි නොපදින, පොහොයට සුපෝසතේ නොගන්නා අයගේ සීලය පළුතු වෙන්න සූදානම්. ඒතර ඔහුට පසුතැවීම හැර වෙන කිසිවක් නැහැ. පීඩාව හැර කිසිවක් නැහැ. ඔහු කොච්චර බණ ඇහුවත් බණ සිහි වෙන්නේ නැහැ. ඒකයි ඒක කටපාඩමේ තියෙන්න පුළුවන්. කතා කරන්නත් පුළුවන්. ඔහුට සිහි වෙන්නේ නැහැ. ඒකයි වෙනස. ඔහුට සිහි වෙන්නේ නැහැ ධර්මයේ. එතකොට සීලවන්ත කෙනා පොහොයට උපෝසතේ සමාදන් වෙලා හොඳින් රකින්න බුදුරජාණන්ගේ වචනේ පිළිපදින කෙනාගේ සිත පහසුටපත් වෙනවා සීලේ පිහිටා සිටින නිසා. ඔහුගේ සිතේ ප්‍රබෝධය තියෙනවා. ඔහුට අසු ධර්මයේ සිහි වෙනවා. අසු ධර්මයේ සිහි වීමේ නිමිති ඕනතරම් ගෙදර වේවා, ගමේ වේවා, රටේ ඕනතරම් තියෙනවා. දිනපො මිනිස්සු පේනවා, ලෙඩ වෙච්ච මිනිස්සු පේනවා, මරණ පේනවා, ඕනතරම් පේනවනේ. ආරංචි වෙනවා. ඒතර ධර්මයේ දන්න අයට ඒවා සිහි වෙන්න ඕන. මේ ඉපදුන අයට සිදුවෙන දේ, ඉපදුන අය ජරාවටපත් වෙනවා. මරණයටපත් වෙනවා, ලෙඩ වෙනවා. මට මීට වඩා දෙයක් නැහැ කියලා සිහි වෙනවා ධර්මයේ දන්න කෙනා. ධර්මයේ දන්නවා කියන්නේ සීලේ පිහිටා හොඳින් ඉන්න කෙනා. ධර්මයේ දන්න කෙනා. ධර්මයේ දන්නේ නැත්නම් සීලේ පිහිටන්නේ නැහැ. ඒතකොට ධර්මයේ සීලේ පිහිටගෙන ධර්මයේ මතක් වෙනවා, සිහි වෙනවා. ඒතකොට ඒ කියන්නේ ඊට අදාළ නිමිත්තක් මොන වෙනද බලන්න මොහොත සිහි වෙනවා. අපිට වයසක ආච්චි කෙනෙක් දකිනවා. වයසක සීයා කෙනෙක් දකිනවා. වයසක භික්ෂුවක් දකිනවා. ඔහුට සැනකින් සේවෙනවා මමත් වයසට යනවා. නිදහස් වීමක් ලැබලා නැහැ. මරණයක් දකිනවා. ඔහුට සිහි වෙනවා මමත් මරණයටපත් වෙනවා. නිදහස් වෙලා නැහැ. ලෙඩෙක් මුණ ගැහෙනවා. ඒතර සිහි වෙනවා මමත් ලෙඩ වෙනවා. නිදහස් වීමක් ලැබලා නැහැ. ඒකාන්තයෙන් ඉපදුන කෙනාට ජරා මරණ වලින් නිදහස් වීමක් නැහැ. ජරා මරණට දුරු වෙනවාමයි.
කොහේ ඉපදුනත් ජරා මරණ තියෙනවා කියලා සිහි වෙනවා. දැන් ඔබට සිහි වෙනවද ඒක? සීලය සමාදන් වෙලා සීලය හොඳින් රැකගන්න ඔබට සිහි වේ. පන්සිල් බෙදෙන්නේ නැති වෙන ආරක්ෂා කරගන්නේ උපෝසත දවසේ පොහොයට අටසිල් ආරක්ෂා කිරීමෙන්. ටික කලක් ඔබේ සීලවන්ත ජීවිතය සුරක්ෂිත කරගත්තොත් ඔබටම තේරෙයි මමත් වයසට යනවා. ඇයි බණ දන්නවා? අහලා තියෙන ඕන තරම්. දැන් දන්නේ නැති කෙනෙක් ලංකාවේ නැහැ. ලෝකෙ කොහෙවත් නැහැ බණ දන්නේ නැති අය. බෞද්ධ අය අනිත් අය දන්නේ නැහැ. සාමාන්‍ය අය දන්න පාඩම් තියෙන විදිහට අන්‍යයන්ගේ අය දන්න. දැන් සූත්‍ර ධර්ම ගාථා ආදී ඉගෙන ගත්ත අන්‍යයන්ගේ අය ඉන්නවා. හින්දු පූජකවරු, ක්‍රිස්තියානි නැත්නම් වෙනත් ඉස්ලාම් ආගමේ වෙනත් අන්‍යයන්ගේ අය අපේ ධර්ම ඉගෙන ගන්නවා. පොතපත තියෙනවා ඒගොල්ලෝ විභාගෙදී ලියනවා විභාගවලම පාස්. මේසෙදි මම හිතන්නේ ඔයගොල්ලෝ දැකලාත් ඇති නේද? ඕලෙවල් වලට හොඳට පාස් වෙච්ච බුද්ධඝම පාස් වෙච්ච අන්‍යයන්ගේ ළමයි. ඒතර ඔයගොල්ලෝ ඒගොල්ලෝ අතර වෙනසක් තියෙනවා මොකක්ද වෙනස වෙන්න ඕන? ඔයගොල්ලෝ සිහි වෙන්න ඕන අපි දිරෙනවා. මමත් වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. ඒකාන්තයෙන් ඉපදුන කෙනාට වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම තියෙනවා. කොහේ ඉපදුනත් දුක තියෙනවා. මේ දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා සිහි වෙන්න ඕනේ. ධර්මයේ හොඳින් දන්න කෙනාට. ඒ සීලවන්ත කෙනාමයි. සීලවන්ත කෙනාටයි එම් සිහි වෙන්නේ. එම් සිහි වෙන්නේ නැත්නම් ඔහුගේ සීලය හොඳින් පිළිතලා නැහැ. හොඳින් පිළිලා නැත්නම් උපෝසතය හොඳින් ආරක්ෂා කරගෙන නැහැ. භික්ෂුවටත් එච්චරයි. භික්ෂුවක් වුණත් උපෝසතය කරන්නේ නැත්නම් සිහි වෙන්නේ නැහැ. සිහි වෙන්නේ නැත්නම් උපෝසතයට එනවා සීල ආරක්ෂා වෙන්නේ. එනිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඊළඟ පොයි සිල් ගත යුතුයි. සිල් ගන්න. අපිට පුළුවන් ඔයගොල්ලෝ රවටන්න. බොහොමයි උපාසක ඕගොල්ලෝ ඒකම මේ සුගති ඉපදී දෙවියන්ට ඉපදී ඕගොල්ලෝ මාළිගයට පහළ වෙයි කියලා අපිට කියන්න පුළුවන්. ඒතර අපි බොරුවක් කියනවා ඒක. ඕගොල්ලෝ මුණත් බලන් අපිට බොරුවක් කියන්නද කියන්නේ? ඕගොල්ලෝ කඩ බෙදලා කියනවා දැන් විමාන පහළ වෙනවා කියලා අපිට කිව්ව අපිට පුළුවන්ද කියන්නේ? වෙයිද පහළ වෙන්නේ? එහෙම පහළ වෙන්නේ නැහැ. එහෙම පහළ වෙන්න නම් ඕගොල්ලෝ සිල් ආරක්ෂා කරන්න ඕනේ. එතන අපි පතන්න ඕනේ නැහැ නේද? ඕගොල්ලෝ විමානේ පහළ වෙනවා. මොකද ඕගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ දෙවියන් අතට ගියාම. මෙහෙ තමයි මේ පැත්තේ ගියක් කියලා එළවන්නේ මනුස්ස ලෝකේ. ඕගොල්ලෝ පුළුවන් ගිහිල්ලා වෙන පැත්තට ගියක් හදන්න. අපටවත් බැරි වුණා. එහෙම බෑ මනුස්ස ලෝකේ. දෙවියන් අතර එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ සීලවන්ත නම් එහි ඕන තරම් බාධාවක් නැහැ. දැන් මනුස්ස සපට වඩා දිව්‍ය සපයි කියන්නේ ඒකයි. මනුස්ස ලෝකේ අපි හිතුවිද බෑ. ගමකින් ගමකට ගිහිල්ලා ඉන්න බෑ අපිට එහෙම. මේ සප කියන සුගති මේ මනුස්ස ලෝකයේ සප ස්වල්පය කියන්නේ ඒකයි. දෙවියන් අතර එහෙම නෑ. සීලවන්ත කෙනා, ශ්‍රද්ධාව පිහිට කෙනා කැමැති විදිහේ දිව්‍ය සප කරා යන්න පුළුවන්. බාධාවක් නෑ. ඉතින් ඒකට අපි බොරුට ප්‍රාර්ථනා කළා හරියන්නේ නෑ. අපිට දාන දුන්නා නේ නමුත් විමාන 15 කියලා අපිට පතන්නත් බෑ, හිතන්නත් බෑ, අපිට කියන්න බෑ. එහෙම වෙන්නේ නෑ. ඉතින් නිසා මම නම් ඔයගොල්ලන්ට එහෙම පතන්නේ නෑ. විමාන 15 වේවා කියන්නේ නෑ, 15 වේ කියලා කියන්නේ නෑ. නමුත් මම ඔබට කියනවා අපිට දන් දෙන්න වගේම ඔබ සීල ආරක්ෂා කරොත් ඒකාන්තයෙන් ඔබට කැමති දිව්‍ය සපක් ලබන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒකාන්තයෙන් සීල ආරක්ෂා කරගත යුතුයි කියලා අපි කියනවා. එදත් කිව්වේ අදත් කියනවා. ඊළඟ දවසේ ආයදානට ආව ඒ ඔය ටික තමයි කියන්නේ. මොකද හොඩි ඉඳලම යා යුතුයි. මොළේ ඉඳලම යා යුතුයි. නේද? උඩින් යන තියන්න බෑ. ඉහිලින් උසල් තියන්න බෑ. පුංචි ළමයි බිමෙන් ඇඳේ තියනවා. දනගාගෙන එනකම් බිමෙන් ඇඳේ තියෙන උසල. උයිලිද? අපි ළඟ නැත්නම් වැටෙනවනේ. ඔය වගේ තමයි. අපිට උසල උඩ තියන්න බෑ වුණා. ඕගොල්ලෝම සීල ආරක්ෂා කර ගන්න ඕනේ. එතන බුදුරජාණන් දේශනා කරනවා මේ විදිහට දන් දෙන්න සීල රකින්න කෙනා ධර්මයේ තේරෙනවා යාට. එයාට තේරෙනවා කොහේ ඉපදුනා දුකක් තියෙනවා කියලා. නේද? දැන් ඔබට තේරෙනවා මම කියන්නේ. එතකොට මේ කොහේ ඉපදුනා දුකක් තියෙනවා කියලා හිතන කෙනාට මොකද හිතෙන්නේ? මේ ඉපදීම හොඳයි කියලා හිතනවාද? ඉපදීම හොඳයි කියලා හිතෙන්නේ නැහැ. ඇයි කොහේ ඉපදුනත්
දුක් තියෙනවා. ඒතර සීලවන්ත ජීවිතයට පැමිණි කෙනා පිරිසුදු සිත ඇති කරගත්ත කෙනාට මේ ධර්මයේ යල්ලියෙන් සිහි වෙන්න ඔහු මනුෂ්‍ය ලෝකයේ ඉපදීම ගැන තියෙන ප්‍රාර්ථනාව නැති වෙනවා. ඔහුට මනුෂ්‍ය ලෝකයේ තියෙන අපමණ දුක් කන්ද උට පේනවා. දැන් මම කිව්වේ අපිට ගමකින් ගමකට ගිහිල්ලා පදිංචිවටවත් බෑ හිතු විදියට. නේ? කන කැම ටික ටිකකින් කුණු වෙනවා නම් ඇඳුම කුණු වෙනවා නම් දිරනවා හැම එකක්ම ලෙඩ වෙනවා මැරෙනවා. දුක් දුම්නස් කෙරවලක් පේනවනේ. එන මනුෂ්‍ය ලෝකයේ ඉපදීම යල්ලි නොපැතිය යුත්තක්. මොකද සැප දීංගයි දුක් ගොඩයි. එනම් දෙවියන් අතර ඉපදීම ඒ වගේම ඊට වඩා දෙයක් නෑ. සැප ටිකයි දුක් ගොඩයි. ධර්මයේ ධර්ම කෙනා හිතනවා ඉපදීමේ කාන්තේ දුකක්මයි. ඉපදීම නිසා දුකමයි හටගන්නේ. ඒ නිසා ඉපදීමෙන් නිදහස් විය යුතුයි, නිවන අවබෝධ කරගත යුතුයි කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දන් දෙන සිල් රකින්න කෙනා නිවනට කැමති නම් ඒකාන්තයෙන් නිවන අවබෝධ කරනවා කියලා. බලන්න සිල්ලුන්ගේ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් වෙන විදිය. ඒ නිසා දානයට වඩා සීලය මහත්ඵලයි කියලා තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව එලෙස අපි පිළිගත යුතුයි කියලා තේරුම් ගන්න. ඔබ දන් දෙමින් සිල් ආරක්ෂා කරොත් ඔබට වැඩි කල නොගොස් ඔබට තේරෙවි ඉපදීම දුක. යලි ඉපදුනොත් ඒ දුකමයි ඉපදෙන්නේ. ඒ නිසා ඉපදීමෙන් නිදහස් විය යුතුයි. ප්‍රමාද නොවීම ඉපදීමෙන් නිදහස් වෙන්න ඕන, නිවන අවබෝධ කරගන්න ඕන කියන හිත ඔබට ඉපදෙවි. ඔබ දන් දෙනවා වගේම සීල ආරක්ෂා කරගෙන සීලවන්ත ජීවිතයටපත් වෙනවා. ඒ නිසා අපි ඔබට යලි සී කරනවා. දානයේ වගේම ඊට වඩා වන්දුවේ සීල ආරක්ෂා කරගන්න. ඒ සඳහා වලින් පංච සීලය සුරක්ෂිත කරමින් පොහොයට අපි සීල ආරක්ෂා කරගන්න ඕන. එතකොට ඔබට වැඩි කල නොගොස් ඔබට නිවන ගැන ආසාව ඉපදෙවි. නිවන අවබෝධ කර යුතුයි අදහස ඔබට ඇති වෙවි. නිවන අවබෝධ කර ගැනීමේ බලවත් කැමැත්ත ඔබට ඇති වෙවි. ඒ කැමැත්තෙන් වාසය කරන සීලවන්ත ඔබට ඒකාන්තයෙන් නිවන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නිවන බඳු සීලවන්ත කෙනා නිවනට කැමති නම් ඔහු ඒකාන්තයෙන් නිවන අවබෝධ කරනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. අපි ඔය කාර්යයෙන් පතනවා මේ ලැබුණ මනුෂ්‍ය ජීවිතය දානෙන් සීලෙන් රැස්වෙන පිළිෙන් බලවත් කරගනිමින් පිරිසිදු සිත සීලේ පිහිටීම නිසා ඇතිවන පාරිශුද්ධ සිත ඇති කරගැනීමෙන් ආර්ය සත්‍ය අවබෝධය උපදවා නිවන පිණිස කැමැති බලවත් සිත උපදවාගෙන නිවන අවබෝධ කර ගැනීම පිණිස සියලු දෙනාටම වාසනාව උදා වේවා.